අයිබෝවන් හරිති හරියටම ගෙන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල අභිමානවත් 73 වන නිදහස් දිනය හෙට ජාතික නිදහස් දිනයට එරෙහිව අම්පාරේ පොතුවිල් නගරයේ විරෝධතාවයක් ආරක්ෂකාංශ සමග උණුසුම් තත්ත්වයක් නිදහස ලැබුණත් රටේ ජනතාවට ආර්ථික නිදහසක් නැහැ සජිත් කියයි මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. ඔක්ස්ෆර්ඩ් එන්නත් මිලියන 9ක් වහාම මිලදී ගැනීමට රජය තීරණය කරයි. සාමාන්‍ය ජනතාවටත් ඉක්මනින්ම කොවිඩ් එන්නත ලබා දිය යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන් අවධාරණය කරයි. රිදී මාලියද්දී ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් පොකුරක් 176කට දැනටමත් කොරෝනා. රේජේ ආර්යා ළමාරෝහලේ දරුවන් 150 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිවෙයි. කොවිඩ් වෛරසයේ තවත් රෝග ලක්ෂණ 3ක් හඳුනා ගනී. නැගෙනහිර වරාය ගැන කතා කරන්න ඉන්දිය මහ කොමසාරිස්වරයා මෙරට ජනපති අගමැති සහ විදේශ ඇමති හමු වූ බව ද හින්දු පුවත්පත කියයි. නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීමට එරෙහි වූ පක්ෂ 10 ඇතුළු කණ්ඩායම් අදත් විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවයි. දැන් දේශීය පුවත් 73 වන නිදහස් දින සැමරුම් උත්සවය හෙට දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නිදහස් සැමරුම් උත්සවය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ 73 වන නිදහස් දින සැමරුම් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව හෙට පෙරවරුවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරාශ්‍ර පරිශ්‍රයේදී තුන්වන නිදහස් සැමරුම් පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 3153ක්, නාවික හමුදා නිලධාරීන් 821ක්, ගුවන් හමුදා නිලධාරීන් 740ක්, පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 510ක් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 457 දෙනෙකු මේ සඳහා එක්වීමට නියමිතයි. මේ අතර හෙට දින පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරාශ්‍රය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. 73 වෙනි නිදහස් උළෙල හෙට පෙබරවාරි 4 වෙනිදා නිදහස් චතුරාශ්‍රය නිදහස් මාවත ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. මේ නිසා උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. මේ නිසා රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොකුණ වටරවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන් කරන වාහන සීමා කරනවා. ඒ වගේම පුස්තකාල වටරවුම ග්ලාස් හවුස් හරහා නිදහස් මාවතට පැමිණෙන වාහනත් සීමා වෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම මාර්ග හරහා ගමන් කරන අය විකල්ප මාර්ග තෝරාගත යුතුයි. මීට අමතරව නිදහස් චතුරාශ්‍රය නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනය සීමා වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රදේශවල ස්ථිර පදිංචියක් සහිතව සිටින අයට පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම හෙට දින උදෑසන නිදහස් උළෙල ආරම්භ වීමට නියමිත නිසා විශේෂ රථ පෙළපාලි රථ පෙරහැර මේ ආශ්‍රිත මාර්ගවල ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හෙට උදෑසන 6:30 8ත් අතර කාලේ නිදහස් චතුරාශ්‍රය සහ නිදහස් මාවත ඒ ආශ්‍රිත ගමන් මාර්ගවල වාහන ගමනාගමනය සීමා වෙනවා. හෙට දින පැවැත්වෙන ජාතික නිදහස් දිනයට සහ රජයට විරෝධය පළ කරමින් අම්පාර තිරික්කෝවිල් නගරයේ අද විරෝධතාවයක් පැවැත්වුණා. ජාතික නිදහස් දින උත්සවයට මෙන්ම රජයට සිය විරෝධය පළ කරමින් අම්පාර තිරික්කෝවිල් නගරයේ අද විරෝධතාවයක් පැවැත්වුණා.
ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ ශානක්‍යන් රාජපුතිරන් යන මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතින් පිරිසක්ද මෙම විරෝධතාවයට එක්ව සිටියා. විරෝධතා නොපවත්වන ලෙසට පොලිසිය විසින් සිදු කළ දැනුම් දීමද පසකලමින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විරෝධතාකරුවන් සේ විරෝධතාවය දියත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිසියද අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පිරිස විසිරවා හැරීමට පොලිසිය කටයුතු කළත් එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. තත්ත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකායද කැඳවීමට සිදුව තිබුණා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙරට ඉන්දිය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වූ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා. ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඊයේ දින හමු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉන්දිය මහකොමසාරිස්වරයාගේ මෙම හමුවීම පිළිබඳව ද හින්දු පුවත්පත අද පෙරවරුවේ තොරතුරු වාර්තා කර තිබුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති ගැටලුකාරී තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දිය මහකොමසාරිස්වරයා මෙලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස හමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 49%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයට යෝජනා ඉදිරිපත් වී තිබූ අතර මේ සම්බන්ධයෙන් සිදු වූ මැදිහත් වීමත් සමග මහා සංඝරත්නය සහ වරාය වෘත්තීය සමිතිය ඉන්දියාවට නැගෙනහිර වරායේ කොටස් ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළා. පැවති අර්බුදකාරී තත්ත්වයත් සමග කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම වරාය අධිකාරිය සතුව පවත්වා ගනිමින් එය සංවර්ධනය කිරීමටයි. කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙනත් පාර්ශ්වයන් වෙත එහි කොටස් ලබා දීම සඳහා තීරණය කර තිබෙනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් රජයගත් තීන්දුව තීරණවලට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ 10ක නියෝජිතයින් අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එහිදී ඉදිරියේදී මෙවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා විසින් මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳ අදහස් පළ වුණා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ වෙලාවේ මේකට හොට දාලා තියෙනවා. අපිත් ඉන්දියාවත් ජපානයත් අතර යම් එකඟතාවයක ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා ඒකේ වෙනසක් ඇති වුණා නම් ඒකට ඇවිල්ලා හොට දාන්න ඇමරිකානු තානාපතිනියට හේතුවක් ඇත්තේම නැහැ. මේකෙන් පේනවා එක්තරා වෙනත් දෙයක්. කලාපයේ තියෙන මේ භූදේශපාලනික තරඟයේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව මේ යෝජනා කර තිබූ වැඩපිළිවෙලත් එක්ක ගැට ගැසී තිබුණයි කියන එක සැක කරන්න හිතෙනවා. ජාතික ආරක්ෂාව අපේ ජාතික නිදහස පැත්තෙනොත් අපි මේ ගත්තා වූ තීරණය බොහෝසෙයිම වැදගත් බව අපිට ඇමරිකන් තානාපතිනිය මතක් කර දී තිබෙනවා. භූදේශපාලන යථාර්ථයක් තියෙනවා ඒක ඇත්ත. මේ කවර පාර්ශවයකවත් ගොදුරක් බවට පත් නොවී සිටීමේ උනන්දුව අපිට තිබිය යුතුයි. එමෙ හිටියොත් තමයි අපිට පවතින්න පුළුවන්. මේ බල කේන්ද්‍ර අතර තියෙන ගැටුමේ කොටස්කාරයෙක් බවට උනොත් ඒ අය අතර ඇති ගැටුමේ ගොදුරු බවට අපේ රට නිරායාසයෙන්ම පත් වෙනවා. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන අපිට ඉටු කරන්න තියෙන භූමිකාවක් තියෙනවා. අපි කවර පාර්ශවයකවත් දේශපාලන වහලුන් කියලා. කවදාකවත් කිසිම පක්ෂයකට මැතිවරණයකින් 3/2කට ආසන්න බලයක් දුන්නේ නැහැ. ඒ බලය දුන්නේ මේ පහුගිය මහ මැතිවරණේ. ඒ තරම් විශ්වාසයක් තියපු මහ ජනතාවගේ අරමුණු හා පරමාර්ථ නලල මුදුනේ තියාගෙන ගමන් කරන මාර්ගයකයි අපි ගමන් කරන්නේ. ඒ නිසා අපි අපේක්ෂාවන් අරමුණු වෙනුවෙන් ඒවා යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් කැප වෙනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා භූදේශපාලනය ගැන කතා කරනවා. එතුමාට කිසි අයිතියක් නැහැ මේ ගැන කතා කරන්න. මොකද හේතුව 2015 තමයි මේ නැගෙනහිර ජැට්ටිය සංවර්ධනය කරන්න ඉතුරු කොටස් ටික සංවර්ධනය කරන්න ටෙන්ඩර් කැඳවීමක් කරා. කොම්පැනි 7ක් ආවා මේ ටෙන්ඩර් එකට. රටවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකට සම්බන්ධ වෙන්න. නමුත් මේ ආපු ටෙන්ඩර් එක ඕපන් කරන්නේ නැතුව තුන්වරක් යෝජනා සම්පූර්ණයෙන් වෙනස් කෙරුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික කමිටුව විසින් විවිධ යෝජනා ගෙනල්ලා මේ ටෙන්ඩර් එක සම්පූර්ණ හදාකප්පල් කරලා දැම්මා. හදාකප්පල් කරලා දාලා තමයි ඉන්දියාවත් ජපානයත් එකතු කරගෙන මේ ආයෝජන අවස්ථාව හදාගන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරගත්තා. ඉන්දියාව මෙතෙන්ට මැදිහත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු ඒ විකාර වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට. රටන 2030 ටාගට් එක තමයි ලෝකේ පළවෙනි 10 දෙනා අතරට ලංකාව වෙනවා. අනිවාර්යෙන් මිලියන 20ක
කන්ටේනර්ස් අවුරුද්දකට හැන්ඩල් කරන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල තමයි රටට ඕනා කරලා තියෙන්නේ. අපි දන්නවා අපේ ආණ්ඩුව අපේ පාලකයෝ හරි බයයි ඉන්දියාවට. මොකද චීනය ඇමරිකාව නොකරන දේශපාලන බලපෑමක් කිරීමේ හැකියාව ඉන්දියාවට ඕනම මොහොතක තියෙනවා. මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුව කොට හෝ තනියම පුළුවන් කමක් නැහැ. මේක තවදුරටත් මේ තෙරපීම එන බව අපි දන්නවා. මේ තෙරපීමෙන් ගැලවීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ යුතු මූලික දේ මම හිතන්නේ ජාතික මණ්ඩලයක් පත් කළ යුතුයි. ඒ සඳහා විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාත් අනිත් සියලු පක්ෂත්ගෙන් සැදුම්ලත් රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංකීර්ණ තත්ත්වය පැහැදිලි කළා ජාතික මණ්ඩලයක් හදලා ජාතික මණ්ඩලය තුල සාමූහික තීන්දුවකට අපි එන්න ඕන. භූමිය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් තියෙනවා. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් ස්ථාපිත කළා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාම ඒකට යටත්ව තීන්දුව ගැනීමේ ව්‍යුහයක් අපට අවශ්‍ය වෙනවා. මේක මේ ආණ්ඩුව ඇති කරගත්ත ප්‍රශ්නයක් නෙවෙයි. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පසුගිය ආණ්ඩුව අපේ කරමිට පටවපු කරුමයක් තමයි මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ජාත්‍යන්තර බැඳියාවක් ආණ්ඩුවට තිබුණා. දැවැන්ත ජාත්‍යන්තර පීඩනයේ හමුවේ රටේ ජනමතයට ගරු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොටි ත්‍රස්තවාදය අවසන් කළා. එහි ජාත්‍යන්තර ඵල විපාක අදත් අපි භුක්ති විඳිනවා. නමුත් රට තුල මහා සාමයක් උදා වෙලා සංවර්ධනයක් උදා වෙලා ජනතාවේ ජනාධිපතිතුමාට රාජපක්ෂවරුන්ට ජාත්‍යන්තරයේ පීඩනයට අදත් මුහුණ දෙන්න සිදුවත් එහි ප්‍රතිලාභ රටේ ජනතාව භුක්ති විඳිනවා. අප රට දරුණු අභියෝගයකට මුහුණ දෙනවා. ලෝක ආර්ථික අර්බුදයක් අවපාතයක් ඇති වෙනකොට ඒ එක්කම මේ COVID-19 වසංගතයක් තියෙද්දි කියන්නේ හරියට යුද්ධ දෙකකට අපිට මුහුණ දෙන්න තියෙන වෙලාවක්. සියලු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේ කොමිටියක් පිහිටවන්න අධීක්ෂණ කොමිටියක්. ඒ කොමිටිය සමගි වෙලා මුළු රටේම මේ දරුණු ප්‍රශ්න පරාජය කිරීමට එක්සත් භාවයක් සහයෝගිතාවයක් ඇති කරගන්න. කොරෝනා වසංගතයේ විසින් පෙන්눔 කළා තියෙනවා කුමන තත්ත්වයක් යටතේ වුණත් රටකට තමන්ගේ රටේ පුරවැසියන් සමග අවම වශයෙන් ජාතික ආර්ථිකයක් තුළ අනාගත සැලසුම් තිබීමේ වැදගත්කම සහ අවශ්‍යතාව. අපේ රජයේ මේ ගත්තු තීන්දුවත් එක්ක දැන් පෙරලා වෘත්තීය සමිති වලටත් වගකීමක් තියෙනවා මව්බිම වෙනුවෙන් ඒ දුන්න ප්‍රතිඥාවන් ඉෂ්ට කරමින් අපේ රටේ ජනයාට සුබසෙත සලසන වරායක් බවට කොළඹ වරාය පත් කරගන්න. ජාත්‍යන්තර බලතනකයට ගොදුරු නොවී මෙරට දැක්මක් සහිතව ඉදිරියට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකින් මාකර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද මේ ලංකාවේ තියෙන මේ වරාය කොළඹ වරාය 78ට කලින් තිබිච්ච තත්ත්වය කල්පනා කරලා බලන්න. හරිත් ඇතුළත් මුදල් මහත්තයා ඒක බාරගත්තට පස්සේ මොන වෙනසක් ඇති කෙරුවද? ඇතිකලේ ජායිකා ආධාර වලින්. එහෙම නැතුව මේ විකුණන්න ගියේ නෑ, බදු දෙන්න ගියේ නෑ, ණයක් ගත්තේ ජපාන් රජයෙන් ඉඳගෙන. අරගෙන ඒක උඩු යටිකුරු කළා. අපි අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ අර ජාත්‍යන්තර බලතරංගයේ ගොදුරු බවට පත් වෙලා අරයව ෂේප් කරන්න, මෙයාව ෂේප් කරන්න තාවකාලික පැලස්තර එළවීම නෙමෙයි යන්න ඕනේ. දැක්මක් ඇතුව අපි වැඩ කරන්නට ඕනේ. රටේ අනාගතය කල්පනා කරලා අපිට තියෙන සම්පත් ගැන අපි දේශප්‍රේමීත්වයේ හැසිරීමෙන් පෙන්විය යුතුව තිබෙනවා. මේක වෙලා තින්නේ තමන් විසින් අවුස්සන ලද බලවේග අද තමන්ට විරුද්ධව නැගී හිටිනවා. කතා කරපු සටන් පාට වලට විරුද්ධ ගමනක් යනකොට තමන්ව බලයට ගෙන ආපු බලවේග තමන්ට විරුද්ධව නැගී හිටිනවා. මේක තමයි අපි දකින යථාර්ථය. ඉන්දියාවත් එක්ක ඩීල් එකක් දැම්මා. ඒ අදාළ මැති ඇමතුරුන් මේ ආණ්ඩුවේ. දැන් ඒගොල්ලන්ට හිර වෙලා තියෙන්නේ මොකද වරායේ ඉන්න ඒගොල්ලන්ගෙම යුනියන් ඒ වගේම ලොකු විරුද්ධතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක දැන් දී ගන්න බැරුව ඉන්නේ. ඒ හින්දා නංගි පෙන්නලා අක්කා දෙන්න යන්නේ. ඇත්තම හිර වෙලා ඉන්නේ ආණ්ඩුව. ඒගොල්ලන් උත්සාහ කරයි එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙම කරා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කාලේ ආරම්භ කරා ඒව වරංගු නැහැ. ඒගොල්ලන් මතක තියාගන්න බලයට ආවේ යහපාලන ආණ්ඩුවේ යම්කිසි වැරදිලක් කළා තියෙනවා නම් යහපාලන ආණ්ඩුවෙන් රජයේ තියෙන සම්පත් විකුණලා තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඒ ගිවිසුම් ඉරිලා විසික් කරනවා කියලා. එහෙමනම් අද ඒක කරන්න පුළුවන්. එහෙමනම් අපි වරද්දක් කළා තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන්නේ එක්සත් ජාතික පක්ෂයට ඇමතුරුන්ට විරුද්ධව කටයුතු කරන්න. අද හොරු අල්ලනවද? අද පාස්කු ඉරිදා ප්‍රහාරය වෙච්ච කරපු කට්ටිය ගැන හොයලා බලනවද? මොකද්ද වෙලා තින්නේ වට? අපිද බලේ ඉන්නේ. මහදන මුත්තා බෙල්ල කපන්න නැතුව මුට්ටිය බින්දින්නෙත් නැතුව ගලවන්න හැදුවා. අන්තිමට මුට්ටිය බැර ගන්නත් බැරුව ගියා, එළුව බේර ගන්නත් බැරුව ගියා. දැන් අද මේ වරාය සංසිද්ධියදිත් උනේ ඒකයි. පර්යන්තේ බේර ගන්න හම්බුනේත් නැහැ. ජනතා විරෝධය, වෘත්තිකයන්ගේ විරෝධය හමුවේ අවසානයේදී මේ වරායම කොටසක් පිටරටියන්ට ඉන්දියාවට දෙන්නට තීන්දුව කරා. කැබිනට් පත්‍රිකාවත් අනුමත කරගත්තා. අනිත් පැත්තෙන් රටේ සම්පත බේර ගන්නත් බැරුණා මේගොල්ලන්ට. මහදන මුත්තගේ න්‍යායය තමයි සිද්ධ වුනේ. මේ ආණ්ඩුවේ නොමේරුකමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉන්දියාව අපට නැවත වරක් දබරංගිල්ල දික් කරන තැනට පත් කරලා තියෙන්නේ.
COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වූ අතර මාස 18ක කුඩා දරුවෙක්ද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතරට හා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමානටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි මාස 18ක් වයස ඇති පිරිමි දරුවෙක්ද ඊයේ දින මියගොස් ඇති පුද්ගලයන් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අදාළ කුඩා දරුවා කොළඹ රිච්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇත්තේ පසුගිය පළවනදායි. එසේම අදාළ කුඩා දරුවාගේ මවට සහ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ඒ දරුවා මේ රෝහලට ඇතුළත් කරේ මීට දින 11කට පමණ පෙර රාත්‍රී කාලයේදී ඒ දරුවා ඇතුළත් කරන අවස්ථාවේදීම ඒ දරුවා ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ පසුණා. මේ දරුවාගේ මවටත් පියාටත් දෙදෙනාටම කොරෝනා ආසාදනය වෙලා තිබුණ මීට පෙර මේ දරුවා රෝහලට ඇතුළත් කර අවස්ථාවේදීම අපි පරීක්ෂා කිරීමේදී කොරෝනා ආසාදනය වී ඇති බව අපි සොයාගත්තා. ඒ අනුව ප්‍රාථමික සත්කාර ඒකයේදී අපි සෑහෙන ප්‍රමාණයක් මේ දරුවාට හැකියාවෙන් ප්‍රතිකාර කරලා ඊට පස්සේ දරුවාගේ අසාධ්‍ය තත්ත්වය මත ඍජුවම දැඩි සත්කාරයකට යොමු කරා. දැඩි සත්කාරයේ අදාළ යන්ත්‍ර මගින් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරා. කෙසේ වෙතත් ඒ දරුවා බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. රෝහලට පැමිණීම ප්‍රමාද වීම තමයි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ. ඒක නිසා කාරුණිකව සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා අපගේ රජයේ රෝහල් සියල්ලක්ම පැය 4 පුරාවටම ක්‍රියාත්මකව පවතිනවා. ඒක නිසා ඔබට කුඩා හෝ වැඩිහිටි ඕනෑම කෙනෙකුට යම්කිසි අසංගීත තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහල් වලට පැමිණෙන්න. ඒකේ ප්‍රමාද වී පැමිණීම නිසා අවාසනාවන්ත ලෙස මෙවැනි ආකාරයේ මරණ සිදුවීමට හැකියාවක් තියෙනවා. මේ වෙනකොට රිජ්‍ය ආර්යා ළමාරෝහලෙන් කුඩා බිලිඳියන් 150ක පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා ආසාදනය ඇති වී බවට. ඒ වගේම ඒ දරුවන් සමග පැමිණෙන දෙමාපියනොත් අපි පරීක්ෂා කරනවා. දෙමාපියනොත් 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා. අපේ කාර්ය මණ්ඩලයත් මේ වෙන විට 60කට ආසන්න ප්‍රමාණයක් මේ විට වෛද්‍යවරුන් හෙදෙනදාරින් ඇතුළු අනිකුත් සෞඛ්‍යකාර්ය සහායක වගේ අය ආසාදනයට ලක් වෙලා තියෙනවා. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා ITH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගියදා ඔහුට ඇති වූ රෝග ලක්ෂණ මත සිදු කළ PCR පරීක්ෂණයකදී මෙලෙස වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. මිනුවන්ගොඩ උඩුගම්පල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වූ පුද්ගලයන් 62 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ විවාහයේ මනාලියට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති අතර මනාලයා කොවිඩ් ආසාදිතයෙකු බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ විවාහ මංගල්‍යයට සහභාගී වූ පවුල් 70කට අයත් පුද්ගලයන් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. පවතින COVID-19 වෛරස් වසංගතය හමුවේ සිය ප්‍රජාව සම්බන්ධයෙන්ද බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරගේ වන්නිලැත්තන් පවසනවා. මේ කාලමැච්ච මන්ද වෙනකොට මේ රටපොජ්ජේ මාම කැච්චක් තැනම අල්ලල මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. මේ මයංගන බදුල්ල කන්දකැටිය ගම්පොජ්ජවල ඇයිරුකුලට මන්ද කරනකොට අද දවස් පොජ්ජ මන්ද වෙනකොට මේ ගම්පොජ්ජවලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. අද දවස් පොජ්ජ මන්ද වෙනකම් මේතනට මේ රටපොජ්ජේ රඳන මහවුරුලව ආරක්ෂක අංශ පොජ්ජවල හුරුලවත් දොස්තර හුරුලවත් මොන එකක්වත් තීරණයක් මන්ද කරගෙන කොදුයි. ඉතින් මේ ඇත්තෝ හිටලාන හැටිමට වැඩි තැනින්ම කොළඹ පෝරු ගම්පොජ්ජ ගැන තමයි කතා දැම්මේ. දැන් තැනකින් නම් කොළඹ පෝරු ගම්පොජ්ජට වැඩි තැනින් මේතන විනාශ තැන මන්ද වේගෙන මංගච්චයි තව සතිපොජ්ජ දෙකමත් තුනමක් මංගච්චනකොට. මේ අතර COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද දිවයිනේ ස්ථාන කිහිපයකදී එන්නත් කිරීම සිදු කෙරුණා. ඊයේ දවසේ අපි ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මැතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්තුවා. එතුමා ඉතාමත් පැහැදිලිව අපට උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ අංශවලට එන්නත් මිලියන 9ක් ඇස්ට්‍රාසෙනිකා වහම ක්‍රියාත්මක වෙනදී ලබා ගන්න ක්‍රමවේදයක් බලන්නයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක මෙලදී ගන්නයි අපි උත්සාහ ගන්නෙ. එතකොට ඒ අනිකුත් සියලුම එන්නත් යන අධ්‍යයනය කරලා ඒ ක්‍රියාමාර්ග තරගන්න අපි එදා ඊයේ දවසේ තීරණය කරගත්තා. දැනට ඇත්තටම මේ තියෙන දේවල් රාජ්‍ය තාන්ත්‍රිකව තමයි මේ එන්නත් ලබා දීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. කිසිම එන්නත් නිෂ්පාදන සමාගමක් පුද්ගලික අංශයට කෙලින්ම මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් අපි රජයේ මැදිහත් වෙලා අරගත්තට පස්සේ අපි පෞද්ගලික අංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම මේ එන්නතින් මේ මහ ජනතාව ආරක්ෂා කරගන්න. කොපමණ දවසක් යයිද සාමාන්‍ය ජනතාවට මේ එන්නත ලබා දෙන්න?
ඉතා ඉක්මනින් ලැබේ. දැන් මොකද අපි හිතන් හිටියේ මේ එන්නත අපි දැන් ඔය AstraZeneca එන්නත හුඟක් අය කී හිටියා මේ මාර්තු අන්තිම වෙයි අපිට ලැබෙන්නේම නැතුව තියෙයි අපි රටක් විදියට තනි වෙයි වගේ කියලා බොහොම අනාවැකි පළ කරා. එහෙම නැතුව අපි බැලුවොත් අපි ජනවාරි මාසය තුලම මේ එන්නත ලබා දීලා ඊට පස්සෙන්දම අපේ ලංකාවට ගොඩ බස්සපු දවසට පස්සෙන්ද ඉඳලා අපි මේක එන්නත් කිරීම ආරම්භ කරා. ඒකෙන් අපි පේනවා අපේ තියෙන කාර්යක්ෂමතාවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා. රටක් විදිහට වඩා ආරක්ෂිත තැනට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා සමාජයට එහෙම නැත්නම් ජනතාවට නියමිත එන්නත් ඔක ගහලා ලබා දීම. ඒ නිසා කඩිනමින් ඊටාම කාර්යක්ෂම ලෙස රටට ගැළපෙන ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නතක් ගහලා ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් සහිතව අපි කටයුතු කළ යුතුයි කියලා අපි කියනවා. මොකද අපිට ඈත තියා හරි පේනවනේ යම් එළියක්. ඒ එළිය පේන්නේ මේ එන්නත් කරන්නේ හරහා. එමනම් එන්නත හරහා ප්‍රතිඵල ගන්න නම් අඩුම ගාන රටේ ජනගහනයෙන් 50% 60කට එහා පැත්තේ අපි එන්නත් දෙන්න වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ලබා දෙන එන්නත් කඩිනමින් ගහලා ගුණාත්මක එන්නතක් ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය විය යුතුයි. දැන් මේ වෙනකොට 1,20,000කට වැඩි පැත්තක් අපි එන්නත් දීලා තිනවා. අපේ ටාගට් එක 2,50,000ක. ඒ කියන්නේ 150කට අපේ ටාගට් එකෙන් 150ක් විතර අපි මේ දවස් 3ක් වගේ කාලයක් ඇතුළත ඇචීව් කරලා තිනවා. ඒතර මේ ගත වෙන දවස් කිහිපය ඇතුළත 2,50,000 ඉලක්කය කරා ළඟා වෙන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා එන්නතෙන් අපේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි අපි දැන් මේ එන්නතේ ප්‍රශ්න තියෙනවා තමයි. එන්නතේ ගැටලු තියෙනවා තමයි. එන්නතේ දැන් 100%ක් ඵලදායී එන්නතක් ලෝකේ කොහෙවත් හදලා නැහැ. දැන් මේ කුඩා දරුවන්ට අපි දෙන එන්නත් වල පවා යම් ප්‍රතිශතයක් තියෙනවා 100% නෙමෙයි ඊට වඩා අඩු ප්‍රතිශතයක තමයි ඵලදායීතාව තියෙන්නේ. සමහරට 95ක් 98ක් ඒ වගේ තමයි ඵලදායීතාව තියෙන්නේ මේ කුඩා දරුවන්ට දෙන එන්නත් වල පවා. ඒක තමයි ලෝකයේ තියෙන යථාර්ථය. ඒ නිසා මේ එන්නතෙත් එකෙන් 100%ක් ඵලදායී එන්නතක් නොවුනට අපිට සාපේක්ෂව මේ එන්නත හදන්න ගත වෙච්ච කාලය සහ මේ කාල සීමාව තුළදී මේ එන්නතේ තියෙන වටිනාකම සේරම ගත්තාම 80ක ඵලදායීතාවක් කියන්නේ ඊටාම ඉහළ ඵලදායීතාවක්. සෞඛ්‍ය සේවකයන් සහ අනෙකුත් ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය සඳහා COVID-19 එන්නත් දීමේ ක්‍රියාවලිය මේ වෙන විට ක්‍රියාත්මක වෙනවා. මේ අතරින් පහුගිය කාල සීමාව තුළ බරපතල අතුරු ආබාධ කිසිවක් වාර්තා වුණ බවක් අපිට දැනගන්න නැහැ. අපිට කොහෙත්ම වාර්තා වෙලා නැහැ. හැබැයි සමහර පුද්ගලයන් රෝහල් ගත කිරීමකට සිද්ධ වුණා. ඒ හුඟක් වෙලාවට නිරීක්ෂණය කිරීම සඳහා යම්කිසි අපහසුයක් දැනෙනවා නම් අපි ඒ අයව අනිවාර්යයෙන්ම රෝහලට ඇතුළත් කරලා සුළු වේලාවක් නිරීක්ෂණය කරලා අපහසුයක් නැත්තම් ගෙදර යවනවා. අපි දැක්කා සමහර මාධ්‍ය හරහා සංසරණය වුණා සමහර රෝහල් වල විශාල සංඛ්‍යාවක් ඇඩ්මිට් කරා කියලා ඒ වගේම විවිධ අතුරු ආබාධ එනවයි කියලා අපිට වාර්තා වෙන පිළිබඳව අපි මේක හොයලා බැලුවා. සෑම කෙනෙකුටම පාහේ එන්නත දීමේදී සුළු අතුරු ආබාධයක් මේ ඉඩක් තියෙනවා. ඒ තමා මද උණක් සමහර විට ඇඟපත රිදීම, ඇඟ මැලිකම, කලාතුරකින් ඔක්කාරයේ වමනය ඒ වගේ දෙයක් එන එක ඕනම එන්නතක් ගත්තාම බරපතල අතුරු ආබාධයක් හැටියට අපි සලකන්නේ නැහැ. රිදිමාලියද්ද ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 176 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟලුම් ආයතනයේ తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි ඉදිරිපත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහිදී මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා රජයේ දිගින් දිගටම මානව හිමිකම් නොතකමින් කටයුතු කරන බවයි. යුද සමයේ සිදු වූ බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇතුළු කණ්ඩායම් විසින් චෝදනා කරනු ලබන ඇතැම් ක්‍රියාවන් සම්බන්ධයෙන් රජය අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර නොමැති බවටත් හමුදා ප්‍රධානීන් රජයේ ඉහළ තනතුරු සඳහා පත් කරමින් කටයුතු කිරීමත් වත්මන් හමුදාපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා කරමින් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සිය චෝදනාවන් ශ්‍රී ලංකාවට එල්ල කළා. ශ්‍රී ලංකාවට මෙලෙස එල්ල කරනු ලැබූ චෝදනාවන්ට ලිඛිත වශයෙන් පිළිතුරු ලබා දෙමින් එම ප්‍රකාශයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන් බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. අන්තර්ගතයේ ප්‍රසිද්ධ නොකරන්නේ දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීම තමයි ආණ්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් කිව්වොත් අපි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා. එකක් මේ වාර්තාව මහා කොමසාරිස්වරයට 31 සහ 41 කියන යෝජනා වලින් ලබා දුන්නු විෂයපතේට පටහැනිවයි වාර්තාව සකස් කරලා තියෙන්නේ. පිටු 17 මාරක්
දක්වන වාර්තාවෙන් පිටු දෙකමාරයි තමන්ගේ විෂයපතේට අදාළ ලියලා තියෙන්නේ. අනිත් ඒවා තමන්ගේ විෂයපතේට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳ දිවේශාගත ආකාරයේ වාර්තාවක් තමයි සකස් කර තියෙන්නේ. වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න, ඒ සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. මේ ආණ්ඩුව බලයට ආපු වහාම අපි කරපු පළවෙනි දේ තමයි 31 යෝජනාව සම්මත කරපු මානව හිමිකම් කොමිසමේ. ඒ යෝජනාවට එදා ඇමරිකානු එක්සත් ජනපදයත් සමග හවුලේ අත්සන් තැබූ ඒ ලංකාවේ ද්‍රෝහී රජයේ ඒ තීන්දුවෙන් අපි ඉවත් වීම තමයි අපි ගත්තු පළවෙනි පියවර. ඒ පියවරට අනුකූලව තමයි අපිට ඊළඟට ඉදිරියට මානව හිමිකම් කොමිසමේ දිගටම කටයුතු කරන්න වෙන්නේ. මෙරට සෑම ජාතියක්ම එක නීතියක් යටතේ ඉතා සාමකාමීව ජීවත් වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ රජයට LTT ඩයස්පෝරාවත් කොටි ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ජාලයත් කොටි හිතවාදී ලංකාවේ සිටින ද්‍රවිඩ දේශපාලන සංවිධානත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපිව ජාත්‍යන්තර අධිකරණය සඳහා ICC එකට ගෙන යෑමේ උත්සාහයක් දරන බව ඔබතුමාලට හොඳට පේනවා. මේ භීෂණය අවසන් කරලා රට එක්සේසත් කරා. මේ අද කතා කරන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල එක්කෙනෙක් ඔය සම්බන්ධ නැතුළු ඔය එක නායකෙක් වචනයක් එදා කතා කරා. ශ්‍රී ලංකාව දැන් මුළු රට එකසේසත් වෙලා උතුරේ දකුණේ නැගෙනහිර ජනතාව නිදහසේ රටේ එහාට මෙහාට යමින් කොවිඩ් වසංගතයටත් ඉතාම හොඳින් මුහුණ දීලා මේ ශ්‍රී ලංකාව හොදට යනවා. එනිසා මේ මියගිය මැරිච්ච කුණු වෙච්ච දේවල් ප්‍රභාකරන් වගකිය යුතු දේවල් ප්‍රභාකරන්ගේ පවුලේ උදවිය වගකිය යුතු දේවල් මේ ඕන නැති කුණු කන්දල් ඇදගෙන දඟලන්න එපා. ඒ වගේම මානව හිමිකම් කොමිසමටත් අපි ශ්‍රී ලංකාව හැටියට කියන්න කැමති කරුණා කරලා යෙමනේ වෙන දේවල් දිහා බලන්න මේ වෙලාවේ. පසුගිය කාලේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව රංජන්ගේ හඬපට වලින් අපි පැහැදිලි කරගත්තා. අද රංජන් උසාවියට ගිහිල්ලා යම් ආයිසරයක් ඔහුට පිළිසරණක් ඉල්ලනවා. හැබැයි ඒ උසාවියේ විනිශ්චයකාරවරු ඊටාම පහත් විදිහට හෙලා දැකලා ඔවුන්ට අසත්‍ය අභූත චෝදනා ඉදිරිපත් කරපු අය නැවත ඒ උසාවියේම පිහිටපතනවා යනවා කියන එක ද්‍රව්‍ය සරදමක් කියන කාරණාව පැහැදිලි. අනිත් අතට ඔවුන්ගේ ආණ්ඩුව කියන්නේ රටේ එක නීතියක් තියෙන්න ඕන කියලා. පහුගිය ආණ්ඩුව එක නීතියක් තිබුණේ නැහැ. විරුද්ධවාදීන්ගෙන් පලිගත්තා. ජනතාවගේ චනවරම නොසලකා විරුද්ධවාදීන්ගෙන් පලි අරගෙන නීතිය නමලා කටයුතු කරපු ආණ්ඩුවක් අද නීතියේ සාධාරණත්වය ඉල්ලනවා. අපි පැහැදිලිවම කියනවා අපේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න. හැබැයි නීතියට ඇඟිලි ගහලා අධිකරණ මිනිස්සුන්ට කතා කරලා යම් බලපෑම් කරන්න අපි සූදානම් නැහැ. කොරෝනා වසංගතයෙන් වත්මන් ආණ්ඩුවේ හිතවතුන්ට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට පාලකයින් ඉඩකඩ සලසා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ප්‍රධාන බිස්නස් තුනක් මේ කොවිඩ් එකේ ආවා. එකක් නිරෝධායනය. කවුද නිරෝධායන බිස්නස් එක කරන්නේ? ඔයාගේ සමීපම මිතුරන් තමයි නිරෝධායනයේ තමන්ගේ හෝටල් දීලා බිස්නස් එක කරේ. ඒක තමයි පළවෙනි එක බිස්නස් එකක් මේ කොවිඩ් වලින් ආපු. දෙවෙනි බිස්නස් එක තමයි කොවිඩ් වලින් ආපු සැනිටයිසර් නිෂ්පාදනය. කවුද සැනිටයිසර් නිෂ්පාදනයට අත ගැහුවේ? නේද? හිතේ මිතුරෝ ගැවසින් ඉන්න ව්‍යාපාරිකයෝ තමයි සැනිටයිසර් බිස්නස් එකට අත ගැහුවේ. තුන්වෙනි බිස්නස් එක ඇන්ටිජන් ටෙස්ට් කිට්. එහෙනම් මේ කොවිඩ් වසංගතයත් ඇතුළේ ඇතිවෙච්ච ව්‍යාපාර තමන්ගේ හිත මිතුරු ගජ මිතුරු වලල්ලකට බෙදලා දීලා තියෙන ගෝඨාභයලා. ඒගොල්ලෝ අපිටද කියන්නේ වංචා දූෂණද? ඒ නිසා මම කියන්නේ ඒ චෝදනාවත් අලුත් කොමිසමේ ඒ චෝදනාවත් අපිට නෙවෙයි වළංගු වෙන්නේ ඒගොල්ලන්ට. යම් තැනැත්තෙක් දේශපාලන වශයෙන් පරිගැනීම. අපි කාගෙවත් පලි අරගෙන අපිට කාගෙවත් පලි ගන්න උවමනාවකුත් නෙවෙයි. ඔයගොල්ලෝ හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? ඒ දේශපාලන වශයෙන් පරිගැනීමක් නෙවෙයි දේශපාලන වශයෙන් මරා දැමීම. පොතල ජයන්තට කිට් නොආර්ට උපාලි තෙන්නකෝන්ට අතපය කැඩෙන පහර දෙන කොහොමද? ඒවා දේශපාලන පරිගැනීම නෙවෙයි. දේශපාලන මාරාන්තික පහරය. ඒවා එල්ල කරේ අපිද? යුද්ධය අවසන් වෙලා හිටපු සරත් පොන්සේකම ඇදගෙන ගිහිල්ලා නාවික හමුදාවේ අවුරුද්දක් විතර රඳවාගෙන තිබිලා හිරගත කරේ අපිද? දේශපාලන පරිගැනීම අපි කරා. ඒ නිසා මතක තබා ගන්න. දේශපාලන පරිගැනීම පිළිබඳ ජනාධිපති කොමසම පිළිටවනවා ඒකත් වළංගු අපිට නෙවෙයි ඔහෙට බව මතක තබා ගන්න. ඔයා හිතනවද මේ අපි ප්‍රජායිතියත් එක්ක පොරබදන මිනිස්සු කියලා? අපි මේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගලයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් ඒ මිනිස්සුත් එක්ක පොරබදන මිනිස්සු මිසක් ප්‍රජායිතිය කඩදාසි අතේ තියන පොරබදන මිනිස්සු නෙවෙයි. ඒව වළංගු ඇති වෙන දේශපාලකයන්. ඒවා අපිට වළංගු නෑ මතක තබා ගන්න.
ප්‍රජායිතිය නෙවෙයි. පක්ෂ තහනම් කරලා තිබිතු දීර්ඝ කාලයක් දේශපාලනය කරලාද ව්‍යාපාරයක් මේක. පක්ෂ කියලා නම කිව්වොත් අත්අඩංගුවට ගන්නවා. පක්ෂ කියලා නම කිව්වොත් පැහැරගෙන යනවා. පක්ෂ කියලා නම කිව්වොත් ඝාතනය කරනවා. ඒ වෙලාවෙත් මේ දේශපාලන නොහැර හිටපු මිනිස්සුන්ට ප්‍රජායිතිය අනේ ගුලි කරලා නම කියනවා. ඔය කඩදාසිය මතක තියාගන්න. දැන් මේ දවස්වල ආණ්ඩුවෙන් කායින් හරි ඡන්ද දුන්නු එකෙන් ඇහුවොත් එහෙම මොකද කියන්නේ මේ දවස්වල? හැමතැනම අම්මා මෝ නැතුව බයි. මම මේ ළඟට ගියා මාළු කඩේ. ඒගොල්ලෝ බොහෝම තදින් පහුගිය ඡන්දෙදී මාළුන්ගේ ඡන්දත් මං හිතන අරන් දුන්නා. ගෝඨාභය මහත්තයාටයි මහින්ද මහත්තයාට. ඒ සයිස් එකට පොහොට්ටු වෙලා හිටියේ. මාළු කපන මාළිනි මගෙන් ඇහුවා කොහොමද මන්ත්‍රීතුමා කටේ තත්ත්වය කියලා. මං හිතේ යාට කිව්වා ඉතින් ආවුලක් නෑ. මිනිස්සු සතුටෙන් ඉන්නවා. දැන් මූණ නිකන් අර ලොරියට අහුවෙච්ච මොකක්ද එක වගේ මේ වෙලාව ගියා. හුඟක් අය දැන් නිකන් අපි අහුවාම මොකද තත්ත්වය කියලා නිකන් අඟහරු ලෝකෙන් ඇවිල්ලා ඡන්ද දීලා මේ ආණ්ඩුව දින්න වගේ තමයි ඉන්නේ. මහ බැංකුව කැඩුවා. අන්නේ හොරකම කරපු මහා හොරු ඔය අර්ජුන මහේන්ද්‍රන්ලා අර්ජුන ඇලෝසියස්ලා දැන් අල්ලලා. ඊට පස්සේ ගත්තොත් එහෙම තවත් වෙන පාස්කු ප්‍රහාර. දැන් ඒතර පාස්කු ප්‍රහාරේ ත්‍රස්තවාදීන් අල්ලයි කියලා ඡන්දෙ දුන්නු අය දිනලාද පෙරදිලා. බංගලාදේශ මහ කොමසාරිස්වරයා හා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ විජේරාම පිහිටි නිල නිවසේදී. බංගලාදේශ මහ කොමසාරිස් තාරෙක් MD අරිෆුල් ඉස්ලාම් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ખાන් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පුද කළ මහ කොමසාරිස්වරයා දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කර සිටියේ. 73 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කල බංගලාදේශ මහ කොමසාරිස්වරයා සිය අග්‍රාමාත්‍යවරියගේ ලිපියක් අගමැතිවරයා හට බහර දුන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ඇගේ සුබ පැතුම්ද එක් කරමින්. කෘෂිකාර්මික දීවර හා නාවික සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාවය ඉහළ නැංවීම තුළින් පවත්නා ද්විපාර්ශ්වික සම්බන්ධතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහ කොමසාරිස්වරයා දැඩි උනන්දුවක් දැක්වූ අතර බංගලාදේශය දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ 4 වන විශාලතම රට වන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා. දෙරට අතර වෙළඳ සම්බන්ධතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩ ප්‍රස්තාවක් ඇති බව අග්‍රාමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. බංගලාදේශය මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනය සමරන බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බංගලාදේශයට පැමිණෙන ලෙසයි මහ කොමසාරිස්වරයා ආරාධනා කර ඇත්තේ. අද වන විට රටම ආර්ථික අධිරාජ්‍යවාදයකට සිර වී ඇති බවත් ඒ ඔස්සේ රටේ සම්පත් වෙන්දීසි කිරීමේ ක්‍රියාවලියකට ආණ්ඩුව අවතීර්ණ වී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිකම ඉදිපරපේ ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. ජන දුක විමසන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය දිවුලපිටිය කොටදිනියව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. එහිදී තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ප්‍රදේශවාසීන් විපක්ෂ නායකවරයා දැනුවත් කළා. දැන් පල්ලෙවල මගේ ප්‍රදේශයේ අවමය ලක්ෂයයි උපරිමය 2.50යි. නමුත් අවමය ගෙවලා තියෙන 20000යි. සියඹල ආණ්ඩුවවත් ගන්න බැරි පයිසස් එකකට තමයි වැලියු කරලා තියෙන්නේ. කුඩු විකුණලා නෙමෙයි මේ ඉඩම් ගත්තේ. පරම්පරාගත දේපලට තුට්ටු දෙකට තක්සේරු කරනවා. අපිට ඉන්න තැනක් නෑද? මහපාරේ ඉන්නේ. අවුරුදු 58ක් හිටපු ඉඩමෙන් එළියට දාලා අපිට කිසිම මොකවත් නැතුව අපි එළියට ඇදලා දැම්මා. අපේ තාත්තාගේ ඉඩම බාල බුදුමාවත්තේ අපිට ඉන්න තරම් හදලා දෙන්න. ඩී.එස්. සේනානායක මැතිතුමා අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගත්තට අද අපේ රට ආර්ථික අධිරාජ්‍යවාදයකට යටත් වෙලා ජනතාවගේ ජන ජීවිතත් බලවතුන්ගේ ධනවතුන්ගේ වහල්භාවයට ගොදුරු වෙලා අද බඩු මිල දරා ගන්න බැරි ආකාරයට ඉහළ ගිහින් මිල පාලනයට රජය තරඟට ගැසත් ගන්න. තරඟට ගැසීම තුලින් සිදුවන්නේ එකම එක දෙයයි. තිබුණටත් වැඩිය ඒ ද්‍රව්‍යවල මිල ඉහළ යෑම. බොහෝ දෙනෙකුට හැඟීමක් එනවා මේ වර්තමාන පාලනය තුල රටත් විකුණන්න හදනවයි. රටත් බදු දෙන්න හදනවයි කිය. ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන විකිණීමට තිබේ. බදු දීමට තිබේ. කොටස් ගැනීමට තිබේ. මේ රටේ ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන අපේ රටේ අයිතියක් විය යුතුමයි. මේවා ජනතාවගේ දේපල. පාලකයෝ පත් වෙන්නේ తాවකාලික බහරකරුවන් හැටියට. විශාල ජනවරම් ලැබූ පමණින් පාලකින්ගේ తాවකාලික බහරකරුවන්ගේ හිතුමතය ජාතික සම්පත, ජාතික දේපල විකිණීමට, කුලියකට දීමට, බදු දීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. කාලය එළඹිලා තිබෙන්නේ පහුගිය කාලේ රජ වුණු ව්‍යාජ දේශප්‍රේමීත්වය පරාජය කරන්න.
දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති කොමිෂන් සභාව හමුවේ මෙරට විපක්ෂයේ තෝරාගත් ප්‍රමුඛ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කිරීම තුළින් ඒකාධිපති පාලනයකට රජය ගමන් කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ව්‍යත්මග එළිය යුතුයකම ආදී ආණ්ඩුවට හිතවත් සංවිධාන ජනතාවට පොරොන්දු වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශමත් පාලනයක්. 69 ලක්ෂයක් ඡන්දේ ලබා දුන්නේ මෙන්න මේ පොරොන්දු පිට මේ බලාපොරොත්තු ඇතුව. ඒත් අද අපිට පේනවා මේ බලාපොරොත්තු බොඳ වී ගොස් තියෙන ආකාරය. මේ අලුත් ප්‍රතිපත්ති තුල අපි දන්නවා රජය අරමුණ මොකක්ද කියලා. ඒවුන්ට අවශ්‍ය වෙන්නේ අපිට පේන විදිහට ඊළඟ මැතිවරණයට පෙර Tamanta අහිතවත් දේශපාලන බලවේග සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන්න. මුළු විපක්ෂයේ තෝරාගත් ප්‍රමුඛ පුජ්‍යලයන් පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. මේ රට ඒකාධිපති ගමනකට ඒකාධිපති වාදයකට පහර කැකීම. ඒ වගේම දේශපාලන පරිගණන පිළිබඳ කොමිසමේ අවසන් වාර්තාව මගින් මේ රටේ ප්‍රමුඛ පොලේ දේශපාලනඥයින් ඇතුළු අවංකව රාජකාරී කටයුතු කළ සමහර රාජ්‍ය නිලධාරීන් විනාශ කිරීමේ ප්‍රයත්නයකට යෙදෙන බව පැහැදිලියි. ඒ වගේම මේ කොමිසම ලබා දුන් සමහර නිර්දේශ සමාජයේ විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. මේක අර ජනප්‍රවාදීන කැකිල්ලේ රජුවත් කොහොමද අධිකරණයේ රුඩින් මේ කොමිසම තියෙන්නේ. වතු කම්කරුවන්ගේ දෛනික රුපියල් 16 වැටුප් වැඩි කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සියලු පාර්ශව එක්කර ගනිමින් දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනයක් දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා. වතුකම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නය දැන් සාමූලික කිවිසුමේ පදනම් සිට දැන් වැටුප් මණ්ඩලයට ගිහිල්ලා තියෙනවා. අපි මොකටවත් විරුද්ධ නැහැ අපි. 1000ක් ලැබුණා නම් මූලික වැටුප් ලැබුණා නම් අත්වල දෙකම උස්සලා කකුලත් උස්සලා අපි එක දාවෙත් දක්වන ප්‍රශ්නයක් නැහැ. නමුත් භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සමාගම් ටික දැන් සූත්‍රයක් කියලා තියෙනවා. මොකද මූලික වැටුප් දෙනවලු 825යි. මිල ගණන් දෙනවලු රුපියල් 50ක්. පැමිණීම සඳහා දෙනවලු 225ක්. ETA PPF දෙනවලු 108ක්. 1108ක්ලු. දැන් කියනවා හොන්න බලන්න. ඔයගොල්ලෝ ඉල්ලුවේ 1000 ඉල්ලුවේ. අපි දෙනවා 1108ක් කියලා දෙන්නවා. හිතාගෙන අපි මෝඩයෝ කියලා. දැන් අපි කියන්න කැමති මේ ආණ්ඩුවත් බැරි වුණා නම් සමාගමට බැරි වුණා නම් මේ උත්සවයට බැරි වුණා නම් අපි ලෑස්ති මුළු රටම දැනෙන විදියට විශාල වැඩ වර්ජනයක් අපි පමණක් නෙවෙයි මේ රටේ පවතින ප්‍රගතිශීලී කම්කරු පන්තියත් සමග බලවේග සමග දැම්ම සාකච්ඡා කරගෙන යනවා අපි කරගෙන ගිහිල්ලා වැඩ වර්ජන කරන්න ලෑස්ති එල්බෝඩ් කට්ටිය දන්නේ නැතුව සාකච්ඡා කරනවා අපිත් එක්ක මේත් එක්ක මේ ගැන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා මේ මිනිස්සු පණ පිටින් ඉන්න ඉපයි මාසෙ වැඩ කරන්න ඒක නිසා මේ තියෙන තත්ත්ව සම්බන්ධව අපිත් එක්ක අපේ සියලුම දේශපාලන මාධ්‍ය නියෝජිත ඔක්කොම කැඳවලා වතුවල් සීනකට සාකච්ඡා කරලා ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ Operation success patient right වෙන්න බෑ. ශල්‍යාකාර සාර්ථක වෙලා ලෙඩා මරලා වැඩක් නැහැ. ශල්‍යාකාර සාර්ථක වෙන්න ඕනේ ලෙඩත් බේරෙන්න ඕනේ. ජනාධිපති මෙච්චර රුපියල් 1000ක් දෙන්නම් කියලා වතුකර ජනතාව ඉස්සරහට කියලා මේ ඡන්දත් අරගෙන පාර්ලිමේන්තු මෙතන ඡන්ද අරගෙන ආපු වලට රුපියල් 1000ක් දෙන්න පාට බයිනවා කියනවා මං වගේ වෘත්තීය සමිති මොඩෙක් කවුරුත් නැහැ. අය වතුකර ජනතාවගේ රුපියල් 1000ක් දෙන්න කියලා මම පෙට්‍රෝල් තරංගය පාර්ලිමේන්තුවට. ඒ හිටපු අගමැතිතුමාට කිව්වා. ඒ මං කියනකොට කන ඇවුන්නේ යාට. වතුකර අහිංසක ජනතාවගේ සාප නිසා තමයි එක්කෙනෙක්වත් ආවේ නැති පාර්ලිමේන්තුවට. තාම එකෙක් ලිස්ට් එකේ ඉනවා ඒකත් එරිය නැහැ. ඒ සාපට මේ ආණ්ඩුවත් දෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැව ආශ්‍රිත අපූර්ව නිර්මාණකරුවෙකු පිළිබඳ තොරතුරු ගාල්ල කණම්පිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. සඳහා යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර ඇතුළු සියලු උපකරණ තමා විසින්ම නිර්මාණය කර ගැනීම මොහුගේ විශේෂත්වයක්. ප්‍රකාශ කරන්නේ විදේශිකයන්ට තමයි උගක්ම අපි මේවා විකුණන්නේ. කලින් නම් අපිට හොඳ මේ විදේශ මිලක් අපිට හම්බ වුණා. එහෙට සංචාරකයා ආවා. ඇවිල්ලා අපේ මේ නිර්මාණ දැක්කහම ඒක අනිවාර්යයෙන් මේගොල්ලෝ අරන් යනවා. හොඳ වෙළඳපොළක් තිබුණා ඒකට. දැන් තියෙන තත්ත්වය අනුව මේ කොරෝනාත් එක්කම අපේ වෙළඳපොළ හුඟක්ම මේ කඩාගෙන වැටෙන. දැන් මේ ලංකාවට මේ විදේශිකයන් එන්නේ නැති හින්දා මේ නිර්මාණය කරපු දේවල් විකුණ ගන්නත් අමාරුයි. පුළුවන් නම් අපිට දේශීය වෙළඳපොළට මේක යවා ගන්න අපිට ඉඩක් සලසලා දෙනවා නම් හුඟක් හොඳයි කියලා අපි හිතනවා. බලධාරීන්ගේ යුතුයකම සහ වගකීමක් විය යුතුයි.
දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කඩුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබුණා. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදු කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගත් අතර ගින්න බැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 8ක් යොදාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඒ අනුව ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. අක්මීමන තලගහ රත්ජම්බුගහ ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මන්නාරම සිට අනුරාධපුරයට කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 250ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. අනුරාධපුර ඇලයාපත්තුව ඉහළ පුලියන් කුළුම ප්‍රදේශයේ බඩ ඉරඟු හේනක් අසල විදුලි සැර වැදීමෙන් මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.